තෙරුවන් සරණයි ප්‍රාචීන විද්‍යාර්ථී ප්‍රිය ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේ ප්‍රිය ශිෂ්‍ය දරුවනි DP Education අධ්‍යාපනික සත්කාරක වැඩසටහන සමග ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා එක්ව කරගෙන යනු ලබන පාඩම් මාලාව තුළ ප්‍රාචීන පඬිතු උපාධි අවසාන පන්තියට අදාළ විෂය මාලාවේ පාලි විෂයට අදාළ 4 වෙනි ප්‍රශ්න පත්‍රය ප්‍රාකෘත භාෂාවට අදාළ පාඩම් මාලාව තමයි අපි අද මේ කරගෙන යනු ලබන්නේ. ඒ පාඩම් මාලාවේ 28 වෙනි පාඩමෙන් තමයි අද අපි ඔබව මේ හමුවන්නේ. එතකොට මේ 27 වෙනි පාඩම අවසානයේදී අපි කතා කරේ පාලි ප්‍රාකෘත සහ සංස්කෘත කියන භාෂාවන් ඉතා සුළු වෙනස්කමකින් ඒ භාෂාවන් අතර තියෙන පදයන්ගේ තියෙන සමානතා පිළිබඳව තමයි අපි කතා කරගෙන ආවේ. එතකොට මෙතනින් ඉදිරියටත් මේ පාඩම තුළින් අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ වෙනකොට ප්‍රාකෘත භාෂාව පිළිබඳව හොඳ අවබෝධයක් ඔබ ලබාගෙන තියෙනවා. අපිට තව මේ ප්‍රාකෘත භාෂා ප්‍රභේද, ඒ භාෂා භාවිත ප්‍රදේශ වගේම මේ භාෂාවන් තුළින් රචනා වෙන්නට යෙදුණු සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳවත් යම් යම් කරුණු පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. එතකොට මේ පාඩම් මාලාවේදී මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් ඉදිරියටත් කලින් කතා කරා වගේම කලින් ඉගෙන ගත්තා වගේම මේ ප්‍රාකෘත භාෂාව සහ අනිකුත් භාෂාවන් අතර තියෙන සමානතා විෂමතා වගේම ප්‍රාකෘත භාෂාවන් ඉදිරියට ගලාගෙන ගියපු ආකාරය පිළිබඳව හදාරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි බලමු කලින් පාඩමේදී වගේම න ජටාහින ගොත්තේහි න ජච්චාවෝති බ්‍රාහ්මනෝ යම්මි සච්ඡං ච ධම්මෝ ච සෝ සුචි සෝච බ්‍රාහ්මනෝ. ප්‍රාකෘතයෙන් න ජඩාහින් න ගොත්තේහින් න ජායි ඒ හෝයි බහනෝ ජහි සච්ඡං අධම්මෝ අසෝසු ඊසෝ බම්හනෝ. සංස්කෘතයේදී න ජටාභිර්න ගෝත්‍රේභිර්න ජාත්‍යා භවති බ්‍රාහ්මණක් යස්මින් සත්‍යං ච ධර්මස්ච ස සුචික්සව බ්‍රාහ්මණක්. එතකොට න ජටාහින ගොත්තේහින ජච්චා හෝති බ්‍රාහ්මනෝ න ජඩාහින්න ගොත්තේහින්න ජායි ඒ හෝයි බ්‍රාහ්මනෝ. එතකොට න ජටාභිර්න ගෝත්‍රේභිර්න ජාත්‍යා භවති බ්‍රාහ්මණක් යම්හි සච්ඡං ච ධම්මෝ ච සෝ සුචි සෝච බ්‍රාහ්මනෝ ජහි සච්ඡං අධම්මෝ අසෝසු ඊසෝ බම්හනෝ යස්මින් සත්‍යං ච ධර්මස්ච ස සුචික්සව බ්‍රාහ්මනෝ. එතකොට මෙතනත් න ජටාභිර් න ජටාභි න ජඩාහින් න ජටාභිර් න ගොත්තේහි න ගොත්තේහින් න ගෝත්‍රේභිර් න ජච්චා න ජායි ඒ න ජාත්‍යා හෝති හෝයි භවති බ්‍රාහ්මනෝ බම්හනෝ බ්‍රාහ්මණක් යම්හි ජහි යස්මින් සච්ඡං ච සච්ඡං සත්‍යං ච ධම්මෝ ච ධම්මෝ ධර්මස්ච. මෙතන වෙනම ච සච්ඡං ධම්මෝ ධර්මස්ච ධම්මෝ ච ධම්මෝ ධර්මස්ච සෝ සෝ ස සුචි සුයි සුචික් සෝච සෝ සව බ්‍රාහ්මනෝ බම්හනෝ බ්‍රාහ්මණක්. ඔන්න ඔය විදියට පාලි ප්‍රාකෘත සහ සංස්කෘත වචන අතරේ සමානතා තියෙනවා. අපි බලමු කොහොමද පාලි මේ වචන අතර තියෙන සමානතා.
කොහොමද කියලා. පාලි ප්‍රාකෘත සංස්කෘත න ජටාහි න ජටාහි න ජඩාහින් න ජටාභිර් න ජඩාහින් න ජටාභිර් න ගොත්තේහි න ගොත්තේහින් න ගොත්තේහින් න ගෝත්‍රේභිර් න ගෝත්‍රේභිර් න ජච්ඡා න ජා इ न जात्या होती होई होती भवति ब्राह्मणो ब्राह्मणो ब्राह्मणः यम हि जहि यस्मिन् सच्चं च सच्चं सत्यं च धम्मो च धम्मो धर्मश्च सो स शुचि सुई शुचिक सो स सोच सो स व ब्राह्मणो ब्राह्मणो ब्राह्मणाक् එතනදී පාලින ජටාහි ප්‍රාකෘතන ජඩාහින් සංස්කෘතන ජටාභිර් පාලින ගොත්තේහින් प्राकृतन गोत्ते हिं संस्कृतन गोत्रेभिर पालिन जच्चा प्राकृतन जाई संस्कृतन जात्या पालि होती प्राकृत होई संस्कृत भवति ब्राह्मणो पालि प्राकृत ब्रह्मणो संस्कृत ब्राह्मण पालि यम ही प्राकृत जहि संस्कृत यस्मिन् पालि सच्चंच प्राकृत सच्चं संस्कृत सत्यंच पालि धम्मो च प्राकृत धम्मो संस्कृत धर्मश्च
පාලිසෝ ප්‍රාකෘතසෝ සංස්කෘතස පාලි සුචි ප්‍රාකෘත සුයි සංස්කෘත සුචික් පාලි සෝච ප්‍රාකෘත සෝ සංස්කෘත සව පාලි බ්‍රාහ්මනෝ ප්‍රාකෘත බ්‍රාහ්මනෝ සංස්කෘත බ්‍රාහ්මණක් ඔන්න ඔය විදිහට මේ පාලි ප්‍රාකෘත සහ සංස්කෘත සමානතා මේ වචන අකුරු වචයෙන් යම් යම් වෙනස්කම් තිබුණට එකම මූලයකින් සැදුණු වචන විදියට තමයි මෙතනදී අපිට සැලකිය හැකි වන්නේ. මෙතන න ජටාහි කියන තැන ට ඩ වීම වෙලා තියෙනවා ප්‍රාකෘතයට එනකොට. න ගොත්තේහි කියන තැන න ගොත්තේහින් අනුස්වාරයෙන් අවසන් වෙලා තියෙනවා. න ජච්චා න ජායි ව්‍යංජන ලෝපය මත සිද්ධ වෙලා තියෙනවා. එතකොට හෝති හෝ ඊ කියන තැනත් ව්‍යංජන ලෝපය සිද්ධ වෙලා තියෙනවා. බ්‍රාහ්මනෝ කියන තැන පූර්ව භාෂාවෙන් ආපු වචනය බ්‍රාහ්මනෝ බම්හනෝ පාලියේ ප්‍රාකෘතයේ බම්හනෝ සංස්කෘත බ්‍රාහ්මණක් යම්හි කියන තැන ය ජයවීම මත ජහි වෙලා තියෙනවා. ස්වර මධ්‍යගත ව්‍යංජන ලෝපය සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම සච්ඡංච සච්ඡං කියන තැන ව්‍යංජන ලෝපය මත ච වෙලා තියෙනවා. ධම්මෝච කියන තැනත් ඒ වගේ ධම්මෝ කියන වචන සමානයි. ච කාරයේ තියෙන ව්‍යංජනය ලොප් වෙලා තියෙනවා ස්වරය ඉතුරු වෙලා. සෝ එකයි පාලි ප්‍රාකෘත දෙකම එකයි සංස්කෘත වලට ස වෙලා තිනවා. සුචි කියන තැන ව්‍යංජන ලෝපය සිද්ධ වෙලා ස්වරය ඉතුරු වෙලා සු ඊ වෙලා තියෙනවා. සෝ ච කියන තැනත් ච කාරයේ තියෙන ච අල් චයන් හල්ලකුර අයින් වෙලා ස්වරය ඉතුරු වෙලා බ්‍රාහ්මනෝ කියන තැන අර කලින් වගේම බම්මනෝ බ්‍රාහ්මණක් වෙලා තිනවා සංස්කෘතේ. එතකොට මේ ජටාහි ජටාභිර් ජඩාහින් සමාන වචන න ගොත්තේහි කියන තැන න ගොත්තේහින් මෙතන අනුස්වාර එකතු වෙලා තිනවා. න ගෝත්‍රේ බිර් එක සමානයි. න ජච්චා කියන තැන ව්‍යංජන ලෝපය සිද්ධ වෙලා ස්වරය ඉතුරු වෙලා න ජායි වෙලා තිනවා. හෝති කියන තැනත් ව්‍යංජන ලෝපය සිද්ධ වෙලා ස්වරය ඉතුරු වෙලා බ්‍රාහ්මනෝ කියන තැන අපි කලිනුත් කතා කර බම්හනෝ යම්හි කියන තැන යකාරයට ජයවීම සහ ස්වර මධ්‍යගත ව්‍යංජන ලෝපය සිද්ධ වෙලා තියෙනවා. සච්ඡංච කියන තැන වචනේ එකයි මෙතන සච්ඡං. මෙතන ධම්මෝ කියන තැනත් වචනේ එකයි ධම්මෝ. සෝ කියන පදයේ භාෂා දෙකේම එකයි. සුචි කියන තැන ව්‍යංජන ලෝපය සිද්ධ වෙලා සු ඊ ඉතුරු වෙලා. සෝච සෝ කියන තැනත් ඒ වගේ. එතකොට කොහොම වුණත් යම් සමහර පදවල මේ වර්ණ විපර්යාසය සිද්ධ වෙලා ඒ වගේම තමයි සමහර පදවල ස්වර මධ්‍යගත ව්‍යංජන ලෝපය සිද්ධ වෙලා කෙසේ හෝ මේ සියලු වචන පාලි ප්‍රාකෘත සහ සංස්කෘත කියන මේ තුනේම සියලු වචන සමානයි එක මූලයකින් ආපු ආකාරයක් තමයි පෙනෙන්නේ. එතකොට අපිට මේකෙන් වටහා ගත යුතු වෙන්නේ මේ භාෂාවේ භාෂා තුනේම එකට වැදිලා මේ සමාන ලක්ෂණ සමාන වචන පෙන්눔 කරන බවක් අපිට පෙනෙනවා. එතකොට සංස්කෘතයෙන් ප්‍රාකෘතයට යද්දිත් ප්‍රාකෘතයෙන් පාලියට හෝ පාලියෙන් ප්‍රාකෘතයට එද්දිත් මේ ඒ පදවල ඒ භාෂාවන්ට අදාළ වූ නියමයන්ට අනුව වර්ණ ලෝපය හෝ වර්ණ විපර්යාසය හෝ සමීකරණය හෝ අලුතෙන් අකුරු ආදේශයක් හෝ සිද්ධ වීම තුලින් අර වචනයට සමානව ඒ සමාන උච්චාරණයන් තියෙන වචන අපිට දකින්නට ලැබෙනවා. මේ සංස්කෘත භාෂාව සහ ප්‍රාකෘත කියන කාලිදාසගේ නාට්‍ය ප්‍රාකෘතය සහ සංස්කෘතය අතරත් මෙන්න මේ වගේ සමානතා දකින්නට තියෙනවා. 6 වෙනි සියවසෙන් පසුව තමයි නාට්‍ය ග්‍රන්ථවල මේ වචන අතරේ වෙනස්කම් හාත්පසින්ම වෙනස්කම් ඇති වෙන්නේ. ඇරෙන්නට මේ කාලිදාසගේ නාට්‍ය ග්‍රන්ථවල තියෙන මෙන්න මේ වගේ සංස්කෘතයෙන් පහසුවෙන් ප්‍රාකෘතයට පෙරලා ගත හැකි සමාන රූප තමයි අපිට දැකිය හැකි වෙන්නේ. ඒතර අපි බලමු මෙහි දක්වන ලද මේ ශ්ලෝකයන්හි හා තවත් තැන්හි ඇති ප්‍රාකෘත සංස්කෘත පාලි වර්ණයන්ගේ යම් වෙනසක් වේ නම් එය මෙහි ඔන්න මෙතනදී අපි දක්වනවා මේ කලින් දක්වපු ශ්ලෝක සහ ප්‍රාකෘත සංස්කෘත
පාලි අකුරු වල යම් වෙනස්කමක් තියෙනවා නම් මෙන්න මේ විදිහට අපිට දක්වන්නට පුළුවන්. සංස්කෘත ඤ පාලියේ අඤ්ඤ බවට පත් වෙනවා. ප්‍රාකෘතයේ අඤ්ඤ වෙනවා. ශූන්‍ය ශුන්‍ය ශුන්න කලින් ශ්ලෝකයේදී ඉගෙන ගත්තා. අක්ම අඤ්ඤ බවට පත් වෙලා ප්‍රාකෘතයේ න වෙනවා. ඤ වෙනවා න වෙනවා. ඤ කියන අක්ෂරය සංස්කෘතයේදී පාලියේදී අක්ම වෙනවා. ප්‍රාකෘතයේදී වර්ණ පෙරළිය මාර්ගයෙන් අම්හ වෙනවා. අකුරු පෙරලීම තුළින් අම්හ වෙලා තියෙනවා. බ්‍ර සංස්කෘතත් බ්‍ර පාලිත් බ්‍ර ප්‍රාකෘතයේදී ර බවට පත් වෙලා. එතකොට සංස්කෘතයේ ම ධ ඛ භ කියන මහ ප්‍රාණාක්ෂර පාලියේදී ම ඝ වෙනවා ධ වෙනවා ඛ ඛමයි භමයි. හැබැයි අකුරු සියල්ලටම ප්‍රාකෘතයේ තියෙන්නේ හ අක්ෂරය. එතකොට කග චජ කියන අකුරු වලට කග චජ කියන සහ තද කියන අකුරු තියෙනවා පාලියේ. මේ ප්‍රාකෘතයේ තියෙන්නේ ද අක්ෂරය පමණයි. එතකොට තා ද ප කියන සංස්කෘත අකුරු වලට පාලියේ තියෙන්නේ ප ය ව. ඒ අකුරු වලට ප්‍රාකෘතයේ තියෙන්නේ මූර්ධජන අක්ෂරය. ය ව කියන අකුරු දෙකට සංස්කෘත ය ව දෙකට පාලියේ තියෙන්නේ න. ප්‍රාකෘතයේ තියෙන්නේ ජ. එවැගේම දන්තද නකාරය වෙනුවට සංස්කෘත දන්තජ න වෙනුවට පාලියේ වචනවල තියෙන්නේ ය. ඒ වගේම තමයි ප්‍රාකෘතයේ තියෙන්නේ ඕ. ඒ වගේම යකාරය වෙනුවට සංස්කෘත යකාරය වෙනුවට පාලි තියෙන්නේ ඔකාරය සහ ප්‍රාකෘතයේ අද්ද කියන අකුරු දෙක. සංස්කෘතයේ විසර්ගයට පාලියේ අද්ද සහ ප්‍රාකෘතයේ අම්ම කියන අකුරු දෙක තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ වෙනත් ප්‍රාකෘත සංස්කෘත පාලි වර්ණයන්ගේ යම් යම් වෙනස්කම් තියෙනවා නම් ඔන්න මෙතනදී කොටසක් තියෙනවා. ඊළඟට තව කොටසක් තියෙනවා. සංස්කෘත ඤ පාලි අඤ්ඤ වෙනවා. ප්‍රාකෘත අන්න වෙනවා. සංස්කෘත ක්ම පාලි ඤ වෙනවා. ප්‍රාකෘත මූර්ධජ න වෙනවා. සංස්කෘත ඤ පාලි ක්ම වෙනවා. ප්‍රාකෘතයේ අම්හ වෙනවා. සංස්කෘත බ්‍ර පාලි බ්‍ර ප්‍රාකෘත ර වෙලා. එතකොට ම ධ ඛ භ ම ඝ වෙනවා. ද ඛ භ සමානයි පාලියේ. ප්‍රාකෘතයට යනකොට ඒ ඔක්කොටම තියෙන්නේ හ. කග චජ කියන අකුරු හතරට කග චජ තද කියන අකුරු ටික තියෙනවා පාලියේ. ප්‍රාකෘතයේ තියෙන්නේ අල්පදකාරය විතරයි. තාදප කියන අකුරු වලට පායව කියන අකුරු තියෙනවා පාලියේ. ප්‍රාකෘතයේ තියෙන්නේ මූර්ධජනකාරය පමණයි. යව කියන අකුරු දෙකට පාලියේ තියෙන්නේ දන්තජනකාරය. ප්‍රාකෘතයේ තියෙන්නේ ජකාරය පමණයි. දන්තජනකාරයට සංස්කෘතයේ පාලියේහි ය ආදේශ වෙනවා. එතකොට ප්‍රාකෘතයේහි ඕ ආදේශ වෙනවා. සංස්කෘත යකාරයට පාලියෙහි තියෙන්නේ ඔකාරය සහ ප්‍රාකෘතයේහි අද්ද බවට පත් වෙලා. සංස්කෘත විසර්ගයට පාලියේ අද්ද ප්‍රාකෘතයේහි අම්ම බවට පත් වෙලා. ඔන්න මේ අපි දැන් මෙතෙක් කලින් පිට තුනකදී අපි ඉගෙන ගත්ත මේ පාලි ප්‍රාකෘත සහ සංස්කෘත ඒ ශ්ලෝකයන් පාලි ශ්ලෝකයේ කොහොමද ප්‍රාකෘතයට ගන්නෙ, ප්‍රාකෘතයෙන් සංස්කෘතයට නගන්නේ කොහොමද කියන එක අපි දැන් උදාහරණ තුනකදී කතා කරා.
ඒ උදාහරණත් ආශ්‍රය කරගෙන ඒ අතර සිද්ධ වුණු ඒ පදවල සිද්ධ වුණු පද පෙරළි එතකොට වර්ණ විපර්යාස වර්ණ පෙරළි ආලෝපය වීම ආදිය තමයි අපි මෙතනදී මේ කතා කරන්නේ ඒවා උදාහරණ වශයෙන් අරගෙන. එතකොට අපි බලමු මේකේ අනිත් උදාහරණය මොකක්ද කියලා. නේද? සංස්කෘත පාලි ප්‍රාකෘත සංස්කෘත අද්ධ අභ වෙලා පාලියේ ප්‍රාකෘතේ අප වෙලා සංස්කෘත අර්ම පාලියේ අත්ත වෙලා ප්‍රාකෘතේ අප වෙලා සංස්කෘත අර්භ පාලියට එනකොට අග්ග වෙලා ප්‍රාකෘතයටත් අග්ග වෙලා අත්ම සංස්කෘත ක වෙලා ප්‍රාකෘතයේ ය බවට පත් වෙලා සංස්කෘත ග්‍රී පාලි ග්‍ර ස වෙලා ප්‍රාකෘතයේ ස සංස්කෘත ක පාලියට හැරෙනකොට අක්ඛ වෙලා ප්‍රාකෘතයටත් අක්ඛ වෙලා සංස්කෘත මූර්ධජ ශ පාලියේ මූර්ධජ නැ ධ වෙන් මහ ප්‍රාණ ධ බවට පත් වෙලා ප්‍රාකෘතයේ හ වෙලා සංස්කෘත ක්‍ර පාලියේ පී වෙලා ප්‍රාකෘතයේ පී වෙලා සංස්කෘත මහ ප්‍රාණ ධ පාලියේ සූ වෙලා ප්‍රාකෘතයේ සූ වෙලා සංස්කෘත අර්ප පාලියේ අක්ඛ වෙලා ප්‍රාකෘතයේ තක්ඛ වෙලා සංස්කෘත සව් පාලියේ අත්ථ වෙලා ප්‍රාකෘතයේ අත්ථ වෙලා සංස්කෘත අක්ඛය භ වෙලා පාලියේ හ වෙලා ප්‍රාකෘතයේ සංස්කෘත ත්‍ර පාලි ති වෙලා ප්‍රාකෘතයේ දී වෙලා සංස්කෘත ති පාලියේ අබ්බ වෙලා ප්‍රාකෘතයේ තබ්බ වෙලා සංස්කෘත වර්ව පාලියේ අන්දු වෙලා ප්‍රාකෘතයේ ඉන්දි වෙලා සංස්කෘත අන්දු පාලි ප වෙලා ප්‍රාකෘතයේ ව වෙලා දැන් මෙතනත් අර ශ්ලෝකාශ්‍රයෙන් තමයි මෙතනත් නිර්මාණය කරගත්තේ සංස්කෘත අද්ද පාලිය භ ප්‍රාකෘතය භ සංස්කෘත අර්ම පාලිය අත්ථ ප්‍රාකෘත භ සංස්කෘත අත්ම පාලික ප්‍රාකෘත ය බවට පත් වෙනවා සංස්කෘත ග්‍රී පාලිස ප්‍රාකෘත ස සංස්කෘත ක පාලි අක්ඛ ප්‍රාකෘතත් අක්ඛ බවට පත් වෙලා සංස්කෘත මූර්ධජ ශ පාලියේ මහ ප්‍රාණ ධ වෙලා ඒක ප්‍රාකෘතයේදී හ වෙලා සංස්කෘත ක්‍ර පාලි පී වෙලා ප්‍රාකෘතයේත් පී වෙලා සංස්කෘත මහ ප්‍රාණ ධ යෙදෙන තැන් පාලියේ සූ වෙලා ප්‍රාකෘතයේ සූ වෙලා සංස්කෘත අර්ප රේපයත් සමග පාලිය අක්ඛ වෙලා ප්‍රාකෘතයේ තක්ඛ වෙලා සංස්කෘත සව් පාලියේ අත්ථ වෙලා ප්‍රාකෘතයේ අත්ථ වෙලා සංස්කෘත අක්ඛය පාලි භ වෙලා ප්‍රාකෘත හ වෙලා සංස්කෘත ත්‍ර පාලි ති වෙලා ප්‍රාකෘත දී වෙලා සංස්කෘත ති පාලි අබ්බ වෙලා ප්‍රාකෘතත් අබ්බ වෙලා සංස්කෘත වර්ව පාලි අන්දු වෙලා ප්‍රාකෘත අන්දි වෙලා සංස්කෘත අන්දු පාලි ප ප්‍රාකෘත ව බවට පත් වෙලා මෙන්න මේ වගේ මේ අක්ෂර පෙරලි සිද්ධ වෙලා තියෙනවා අක්ෂර විපර්යාසය සිද්ධ වෙලා තියෙනවා සමහර තැන්වල සමානතා සිද්ධ වෙලා තියෙනවා අබ්බත් කියන දෙකටම ප්‍රාකෘතය අප ලියන්නේ පයනු දෙක අග්ඝ පාලි ප්‍රාකෘත එකයි පාලික ප්‍රාකෘත ය වෙනවා පාලිස ප්‍රාකෘත සමයි පාලි
ක ප්‍රාකෘතත් එක්කමයි පාලි මහ ප්‍රාණද ප්‍රාකෘත හ වෙනවා. පාලිපේ ප්‍රාකෘතත් පීමයි. පාලිසු ප්‍රාකෘතස්සු පාලි එක්ක ප්‍රාකෘතත් එක්ක පාලි අත්ථ ප්‍රාකෘතත් අත්ථ පාලි භ ප්‍රාකෘත හ පාලිති ප්‍රාකෘත දී වෙනවා. අබ්බ අබ්බ සමානයි පාලි ප්‍රාකෘත. અંધු ඉන්ධි වෙනවා ප්‍රාකෘතයේදී පව වෙනවා. එතකොට මේ දෙක සමානයි, මේ දෙක සමානයි, මේ දෙක සමානයි, මෙතනත් සමානයි, මෙතනත් සමානයි, මෙතනත් සමානයි පාලි ප්‍රාකෘත, මෙතනත් සමානයි පාලි ප්‍රාකෘත, මෙතනත් සමානයි පාලි ප්‍රාකෘත. සංස්කෘත ශබ්දවලට වැඩිය බොහෝ සෙයින් වෙනස් ස්වරූපයක් පාලි ස්වරූපයේ දකින්න පුළුවන්. බොහෝ සෙයින් වෙනස් ස්වරූපයක් ප්‍රාකෘත දකින්න පුළුවන්. පාලි ප්‍රාකෘත සමානතාවක් දකින්නට පුළුවන්. ඒ වගේම දැන් පාලි අබ්බ අත්ථ කියන දෙකටම ප්‍රාකෘතයේ තියෙන්නේ අප්ප කියන අකුරු දෙක. එතකොට අත්ථ අප්ප වෙනවා. ගබ්බ ගප්ප වෙනවා. අනේ විදියට අග්ග සමානයි, අග්ග අග්ගමයි, අග්ගි අග්ගිමයි, ක වෙන තැන ක තියෙන තැන් වල ය වෙනවා. ස සමානයි, එක්ක සමානයි. මෙන්න මේවැනි අකුරු සහ සමානතා සහ අසමානතා දකින්නට තියෙන. එතකොට සංස්කෘතයට වැඩිය හුඟක් රේපය හා බැඳි වචන පාලි ප්‍රාකෘත දෙකේ රේපය දකින්නට නැති නිසා වෙනස්කම් දකින්නට තියෙනවා බොහෝ සෙයින්ම නේද? ඔව්. බලමු ඊළඟට. අර මුලින් එකේ අවසාන ටික සංස්කෘත ප පාලි එම්හ වෙනවා. ප්‍රාකෘතය එම්හ එම්හි කියන දෙකම තියෙනවා. සංස්කෘත ස්ම පාලි ත වෙලා ප්‍රාකෘත තී වෙලා. සංස්කෘත මූර්ධජ ෂ බැඳින්න පාලි එන් හා වෙලා උෂ්ණ උන්හ වෙනවනේ. ප්‍රාකෘතේත් උන්හමයි. අක්ෂු චක්ෂු චක්ඛු වෙනවනේ. ජූ වෙලා තිනවා පාලියේදී. මෙන්න මේ විදිහට මේ වෙනස්කම් දැන් ප එම්හ වෙලා පාලියේ ප්‍රාකෘතයේ එම්හම්හි දෙකම තියෙනවා. ස්ම ත වෙලා ප්‍රාකෘතයේ තී වෙලා ස්න අන්හා ප්‍රාකෘතයේ අන්හා වෙලා අක්ෂු khu ජූ වෙලා. ඔන්න ඔය කියන ලක්ෂණ මෙතනදී අපිට මනාව දකින්නට පුළුවන්. එතකොට මෙන්න මේ සංස්කෘත පාලි ප්‍රාකෘත කියන භාෂා අතර සමානතා සහ අසමානතා සහ අකුරු වශයෙන් ඇති වෙන වෙනස්කම් විපර්යාසයන් මෙතනදී ඔබට මනාව අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. පාලි භාෂාව ඉතා පූර්ව කාලයේහි ක්‍රිස්තු පූර්ව 600ට පමණ පෙර සාහිත්‍යයෙහි ප්‍රයුක්ත විය. බෞද්ධ පුස්තකයන්ද බුදුන්ගේ ධර්මදේශනානුසාරයෙන්ම මාගධී භාෂාව පැවැත්තේය. මේ කාරණයෙහි අශ්වඝෝෂයන් විසින් එක් කතාවක් කියන ලදී. බ්‍රාහ්මණ භික්ෂූහු දෙනමක් බුදුන් සමීපයට පැමිණ මෙසේ සැලකලහ. බුදුරජාණන් වහන්ස අවසරය ලැබේ නම් අපි ඔබ වහන්සේගේ පෙළදහම සංස්කෘතයට පරිවර්තනය කරන්නෙමු කියයි. සර්වඥයන් වහන්සේ වදාරණසේක් තොපට එසේ මාගේ බුද්ධ වචනය සංස්කෘතයට පෙරලන්නට අවසර නොදෙමි. ඉදින් කරන්නාහු නම් එයින් නපුරු පාපයක් සිදුවෙයි. ස්වකීය භාෂාවෙන් හෙවත් පාලියෙන්ම බුද්ධ වචනය කියන්නට මම අවසර දෙමි. මේක චුල්ලවග්ග පාළියේ සඳහන් වෙන්නේ. එතකොට මේ පාලි භාෂාව ඉතා පූර්ව කාලයේ ක්‍රිස්තු පූර්ව 600කට පමණ පෙර සාහිත්‍යය තුල යොදාගත්ත විශේෂයෙන් බෞද්ධ සාහිත්‍යය තුල බෞද්ධ පුස්තකයන්ද මේ බෞද්ධ පොතපත වගේම බුදුරදුන්ගේ ධර්මදේශනානුසාරයෙන්ම මාගධී භාෂාව පැවතගෙන ආවා. බුදුහාඳුරන්ගේ ධර්මදේශනානුසාරයෙන්ම තමයි මාගධී භාෂාව පැවතගෙන ආවේ. එතකොට මේ කාරණේදී අශ්වඝෝෂ හාමුදුරුවෝ එක කතාවක් කියනවා.
බුදුරජාණන් වහන්සේගේ සමයේදී යමේලු තේලුක කියන බ්‍රාහ්මණ කුලයෙන් පැවිදුණු භික්ෂුන් වහන්සේලා දෙනමක්. යමේලු තේලුක කියන භික්ෂුන් වහන්සේලා දෙනම මේ දෙන්නම බ්‍රාහ්මණ වංශිකයෝ බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරනේ අවසරය ලැබේ නම් අපි ඔබ වහන්සේගේ පෙළ දහම සංස්කෘතයට පරිවර්තනය කරමු. ඔබ වහන්සේ අවසරය දෙනවා නම් අපි ඔබ වහන්සේගේ මේ පෙළ දහම පාලි ධර්මය සංස්කෘතයට පරිවර්තනය කරන්නම් කියලා. ඔබ වහන්සේ අවසර දෙනවා නම් අපි මේ පාලි ධර්මය සංස්කෘතයට පරිවර්තනය කරන්නම්. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා තොපට එසේ මාගේ බුද්ධ වචනය සංස්කෘතයට පෙරලන්නට අවසර නොදෙමි. මම මේක පිරිසකට විතරක් සීමා වුණු ඔය සංස්කෘත භාෂාවට උසස් කුලවලට යයි සම්මත සංස්කෘත භාෂාවට මම මේ පෙළ දහම පරිවර්තනය කරන්න අවසර දෙන්නේ නැහැ ඔබ දෙදෙනාට. මගේ අවසරය නොමැතිව මගේ ආඥාවට පිටින් එහෙම බුද්ධ වචනය සංස්කෘතයට පෙරලනව නම් ඒකෙන් නපුරු පාපයක් සිදු වෙනවා, දුක්ඛටාපත්තියක් සිද්ධ වෙනවා. එතකොට ස්වකීය භාෂාවෙන් හෙවත් පාලියෙන්ම තමන්ගේ භාෂාවෙන් හෙවත් පාලියෙන්ම බුද්ධ වචනය කියන්නට මම අවසර දෙමි. සකාය නිරුක්තිය ධම්මං පරියාපනිතුං අනුජානාමි භික්ඛවේ සකාය නිරුක්තිය ධම්මං පරියාපනිතුං මම අනුදැන වදාරනවා තමන්ගේ භාෂාවෙන්ම පාලි බුද්ධ වචනය කියන්නට හදාරන්නට මම අවසර දෙනවා. ඒක චුල්ලවග්ගපාලියේ සඳහන් වෙන කාරණයක්. එතකොට මෙතනදී දැනගත යුතු කාරණයක් තමයි දැන් මාගධී භාෂාව පාලි භාෂාව ක්‍රිස්තුපූර්ව 600ට පමණ කාලේ ඉඳලම බෞද්ධ සාහිත්‍යයේ යොදාගෙන ආපු භාෂාව. ඒතර බෞද්ධ පුස්තකයන් බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනා වගේම මාගධී භාෂාවෙන් තමයි පැවතුනේ. ඒතර මේ කාරණේදී තමයි අස්සකෝ සාන්දර සඳහන් කරන්නේ මේ යමේලු තේලුක කියන භික්ෂුන් වහන්සේලා දෙනම බුදුහාමුදුරන් ඇවිල්ලා මේ එතකොට සංස්කෘත භාෂාව කියලා කියන්නේ ඡන්දසර නගන්නට අවසර ඉල්ලන්නේ. ඡන්දස කියන්නේ සංස්කෘතයේ කාලේ. එතකොට බුදුහාමුදුරේ ඒක ප්‍රතික්ෂේප කරලා ගවුන්ට ගර්හා කරලා මගේ අවසරයකින් මගේ ආඥාවට පිටින් ගිහිල්ලා කවුරු හරි මේ බුද්ධ වචනේ සංස්කෘතයට පෙරලනවා නම් ඔවුන්ට දුක්ඛටාපත්තිය දුකුලායවතක් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේ බුදුහාමුදුරෝ මාගධී භාෂාව තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය හැටියට යොදා ගැනීමට හේතුව ඒක සියලු ජනතාව අතරේ පැතිරලා ගිහපු මුළු මහත් ආර්යා වර්තේ පුරාම පැතිරුණු උතුරු නැගෙනහිර කියන ප්‍රදේශ පුරා පැතිරුණු ප්‍රබල භාෂාවක් බවට පත් වෙලා තිබුණා සාමාන්‍ය ජනතාව භාවිතා කරපු භාෂාව. එතකොට බුදුරජාණන් වහන්සේට අවශ්‍යතාවයක් මතුවුණේ නැහැ එතනදී මේ සංස්කෘත වගේ බමුණු කුලයට සහ වෙනත් උසස්යයි සම්මත කුලවලට පමණක් සීමා වෙලා තිබුණු භාෂාවකින් ධර්මයේ දේශනා කරන්නට. බුදුහාමුදුරන්ට අවශ්‍ය වුණේ සාමාන්‍ය ජනතාව අතරට යාමට, සාමාන්‍ය ජනතාව අතරට ගිහිල්ලා සාමාන්‍ය ජනතාවට ධර්මය අවබෝධ කරන්නට නම් සාමාන්‍ය ජනතාව භාවිතා කරන භාෂාවක් පාවිච්චි කරන්නට ඕන. අනිත් කාරණය තමයි බුදුහාමුදුරෝ මගධ වැසියෙක් මගධයට අයත් රාජ්‍යයක් තමයි මගධ වැසියෙක් හැටියට මගධයට අයත් රාජ්‍යයක් හැටියට සැලකෙනවා කපිලවස්තුව. එතකොට මගධයට අයත් රාජ්‍යයේ මේ මගධ වැසියෙක් හැටියට බුදුහාමුදුරෝ මාගධී භාෂාවෙන් ධර්මයේ දේශනා කරන්නට ඇතයි කියලා මතයකුත් තියෙනවා. කොහොම වුණත් ඡන්දසට හේවත් මේ සංස්කෘතයට බුද්ධ වචනය නගන්නට තහනම් එහෙම කරනවා නම් ඒකෙන් දුකුලායවතක් සිද්ධ වෙනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අනුදැනව දැරුවා. එතකොට නමුත් මේ සියලු භාෂාවන් අතර සුළු වෙනස්කම් කිරීමෙන් එක් භාෂාවක් අනිත් භාෂාවකට පෙරලීමේ හැකියාව තියෙනවා. මොකද බොහෝ භාෂාවන්ට මේ පාලි ප්‍රාකෘත ආදී සංස්කෘත ආදී බොහෝ භාෂාවන්ට හේතු වෙලා තියෙන්නේ තත්කාලීනව මුල් පූර්ව කාලීනව ಭಾರತයේ පැවති ඒ දේශීය භාෂාවන් වන්නට වීම. ඒ දේශීය භාෂාවන් අතර තිබුණු සමානතා බොහෝ සෙයින් එනවා. අනිත් කාරණේ තමයි දැන් ප්‍රාකෘත කියන වචනේ හැදෙන්නට කලින් දැන් කාලිදාස ආදීන් සංස්කෘත වචනයන්ගෙන් තමයි ප්‍රාකෘත වචනේ බිඳලා අරගෙන ප්‍රාකෘත වචන හදාගෙන තියෙන්නේ. එතකොට ඒ ලක්ෂණ තියෙනවා, සමානතා තියෙනවා. එතකොට පාලි කියන ප්‍රාකෘතයට මාගධියට විශේෂතාවයක් හිමිවන්නට කැපීපෙරණ ස්ථානයක් හිමිවන්නට හේතු වෙන්නේ මේ කාරණය. එතකොට බුදුරජාණන් වහන්සේ
සංස්කෘත භාෂාවට පෙළ දහම නැගීමත් තහනම් කරා. මොකද ඒ පෙළ දහමේ පවිත්‍රත්වය සංස්කෘත භාෂාවට නැගීමට අවසර නොදීපු නිසා පෙළ දහමේ පවිත්‍රත්වය ආරක්ෂා කරන්න ඒක සාමාන්‍ය ජනතාවට වැටහෙන භාෂාවක් වන්නට වීම. අනිත් කාරණය තමයි මාගධී භාෂාව මුළු මහත් ಭಾರತයේ වර්ණ ભેදයක් නොමැතිව ඒ සමාජ ස්තර ભેදයක් නොමැතිව සෑම සමාජ ස්තරයක්ම රජවරු සිටවරු බ්‍රාහ්මණයෝ පවා පාලි භාෂාව මාගධී භාෂාව භාවිතා කරන භාෂාවක් බවට පත්වීම නිසා. බලමු ඒ කාලයේ පටන් පාලි භාෂාව සාහිත්‍ය විෂයෙහි බලපැවැත් වූ අතරම පසු කාලයේහි ඒ භාෂාවම පාලි භාෂා නාමයෙන් ප්‍රසිද්ධ විය. බෞද්ධ සාහිත්‍යයේ උත්පත්තිය ප්‍රාචීන හේයින්ම මේ භාෂාවේ බොහෝ ශබ්ද රූපයන්ගේ ආකූලත්වය විය. එසේද වුවත් ප්‍රාකෘත භාෂාව බොහෝ කලක් කතා විවහාරයේ පැවති භාෂාව විය. එනිසා මෙහි සරල රූපයන්ගේ ගැනීම විය. බුදුන් විසින් යම් කලෙක්හි ධර්ම ප්‍රචාරය කරන ලදද එකල ඒ භාෂාව පාලි නාමයෙන් ප්‍රකට නොවීය. ඒ ස්වකීය නිරුක්තිය නොහොත් ස්වකීය භාෂාව ඒ කාලයේ කතා විවහාරයේ පැවති භාෂාවයි. එය නම් සංස්කෘතයට වඩා වෙනස් වූවකි. අශ්වඝෝෂයන් විසින් එය මාගධී භාෂාවයයි කියන ලදී. බෞද්ධ ධර්මය පිළිගත්තවුන්ගේ මෙබඳු විශ්වාසයක් ඇත. එනම් මාගධී භාෂාව ලෝකයේ මුල් භාෂාව කියයි. කිරිබොන දරුවෙක් නිර්ජනස්ථානයෙහි තැබුවේ වී නම් ස්වභාවික වශයෙන් හෙතෙම පාලි භාෂාවෙන්ම කතා කරයි. මෙතෙන්දී ඒ කාලේ ඉඳලම පාලි භාෂාව සාහිත්‍ය විෂයෙහි බලපැවැත් වූ අතරම සාහිත්‍ය විෂයේ තමයි පාලි භාෂාව බලපැවැත්වුවේ. බෞද්ධ සාහිත්‍ය පදනම් කරගෙන න්යාවේ. පසු කාලයේ මේ භාෂාවම පාලි භාෂා නාමයෙන් ප්‍රසිද්ධ වුණා. පෙළ සාහිත්‍ය පෙළ දහම රැගෙන ආපු භාෂාව පෙළ පාලි බවට පත් වුණා. එතකොට බෞද්ධ සාහිත්‍යයේ උත්පත්තිය බෞද්ධ සාහිත්‍යයේ උපත ප්‍රාචීනයි. ඒ කියන්නේ පූර්ව කාලීනයි. ඒ නිසාම මේ භාෂාවෙහි බොහෝ ශබ්ද රූපයන්ගේ ආකූලත්වය වුණා. ඒ කියන්නේ බොහෝ ශබ්ද රූප ආකූල භාවයට පත් වෙලා තිබුණා මේ. මොකද පූර්ව මුල් කාලයේම හැදිච්ච භාෂාවක් නේ. එහෙම වුණත් ප්‍රාකෘත භාෂාව බොහෝ කලක් කතා විවහාරයේ පැවති භාෂාව. රූපයන්ගේ මොන ආකූලත්වයන් තිබුණත් ප්‍රාකෘත භාෂා තමයි බොහෝ කලක් කතා විවහාරයේ පැවති භාෂාව. සාමාන්‍ය ජනතාව අතර පැවති භාෂාව. එතකොට මේ සංකීර්ණ රූප නැහැ මේ භාෂාවේ. මේ භාෂාවේ තියෙන සරල රූප. දැන් බුද්ධ දේශනාවන් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. බුදුන් විසින් යම් කලෙක මේ ධර්ම ප්‍රචාරය කරන ලද. බුදුහාමුදුරෝ යම් කිසි කාලයක ධර්ම ප්‍රචාරය කරන ලද්ද නම් යම් භාෂාවකින් ආනේ භාෂාව තමයි පාලි නාමයෙන් ප්‍රකට වුණේ නෑ මේ භාෂාව. බුදුහාමුදුරෝ ධර්ම ප්‍රචාරය කරන කාලෙදිත් ඒ ධර්ම ප්‍රචාරය සඳහා යොදාගත්තු භාෂාව පාලි කියන වචනයෙන් හැඳින්වුනේ නෑ. ඒක දේශීය භාෂාවක්. එතකොට ඒ ස්වකීය නිරුක්තිය නොහොත් ස්වකීය භාෂාව ඒ කාලේ කතා විහාරයේ පැවති භාෂාව. බුදුරජාණන් වහන්සේ මේ තෝරගත්තේ ස්වකීය නිරුක්තිය. තමන්ගේ භාෂාව නිරුක්තිය කියන්නේ භාෂාව. ස්වකීය නිරුක්තිය නොහොත් තමන්ගේ භාෂාව ස්වකීය භාෂාව. එහෙම නැත්නම් ඒ කාලය තුල කතා විවහාරයේ පැවති භාෂාව තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශන මාධ්‍ය හැටියට යොදාගත්තේ. මෙය සංස්කෘතයට වඩා වෙනස් වූ එකක්. මේ භාෂාව සංස්කෘත භාෂාවට වඩා වෙනස් වූ භාෂාවක්. අශ්වඝෝෂයන් විසින් එය මාගධී භාෂාවයයි කියන ලදී. අශ්වඝෝෂ හාමුදුරුවෝ අශ්වඝෝෂ පාදයන් මේ කෘති රචනා කිරීමේදී මේ බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය දේශනා කරන ලද භාෂාව මාගධී භාෂාව කියලා නම් කළා. ඒ මගධේ භාෂාව හැටියට සලකලා
මගධ දේශයට අයිති නැගෙනහිර ප්‍රදේශයට අයිති භාෂාවක් හැටියට සැලකලා. එතකොට බෞද්ධ ධර්මය පිළිගත් වුන්ගේ බෞද්ධ ධර්මය පිළිගන්න අයගේ මෙන්න මෙහෙම විශ්වාසයක් තියෙනවා. එනම් මාගධී භාෂාව ලෝකයේ මුල් භාෂාව කියයි. සාමාගධී මූල භාෂා නරායාදි කප්පිකා. එතකොට මාගධී භාෂාව ලෝකයේ මුල් භාෂාව කියලා සාමාගධී මූල භාෂා කියන සංකල්පය ඇති වෙන්නේ මේ බෞද්ධයොත් සමග. ඒ මාගධී භාෂාව මුල් භාෂාව කියලා. එතකොට බෞද්ධයෝ සඳහන් කරනවා කිරිබොන දරුවෙක් යම් කිරිබොන කුඩා දරුවෙක් නිර්ජන ස්ථානයේ තැබුවේ විනම් ජනතාවගෙන් තොර ජනතාවගේ ශබ්දයක්වත් ඇහෙන්නේ නැති තැනක තිව්වනම් ඒ දරුවා ස්වභාවික වශයෙන්ම ප්‍රകൃතියෙන්ම කතා කරන්නේ පාලි භාෂාවයි කියන එක බෞද්ධයෝ විශ්වාස කරා. බෞද්ධයෝ තමන්ගේ මතයක් ගොඩ නැගුවා. කිරිබොන යම්කිසි දරුවෙක් ජනතාව නැති නිර්ජන ස්ථානයේ තිව්වනම් ඔහු ස්වභාවික වශයෙන්ම කතා කරන්නේ ප්‍රകൃතියෙන්ම පාලි භාෂාව කතා කරනවා කියන කාරණය මේ බෞද්ධයෝ සඳහන් කළා. දැන් අර ඊජිප්තුවේ වාසය කරපු සැම්මැටිකොස් රජුරෝ කරපු පරීක්ෂණයේදී ඒ දරුවා කතා කරේ පාලිද? නෑ නේද? ඉස්සෙල්ලම වචනේ පිට කරේ බේකොස් කියලා. බේකොස් බැලුවාම ප්‍රිජියන් භාෂාවට අයිති වෙන්නේ. එතකොට මේ සැම්මැටිකොස් රජතුමා පිළිගන්නවා ප්‍රිජියන් භාෂාව තමයි පළවෙනි භාෂාව කියලා. අපි ඒක මුලදී කතා කරා නේද? භාෂා ඉතිහාසයේ කොටසදී. අන්න ඒ වගේ දැන් මේ සාමාගදී මූල භාෂා කියන සංකල්පය කොට නගපු බෞද්ධයෝ විශ්වාස කරනවා නිර්ජන ස්ථානයේ කිරිබොන දරුවෙක් තිබ්බනම් සද්දයක්වත් ඇහෙන්නේ නැති වෙන්න මිනිස්සුන්ගේ ඔහු බහතෝරන්නේ අනිවාර්යයෙන්ම පාලි භාෂාවෙන් කියන කාරණය. එතකොට දැන් මුල් කාලයේ ඉඳලම පාලි භාෂාව සාහිත්‍ය විෂයේ බලපවත්වලා එතකොට ඒ පසු කාලයේ ඒ භාෂාවම පාලි භාෂා නාමයෙන් ප්‍රසිද්ධ වුණා. මොකද සාහිත්‍ය විෂය කියලා කියන්නේ ගාථා නිර්මාණයේදී බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල අදහස් ප්‍රකාශ කරේ ගාථා උපයෝගී කරගෙන. එතකොට ඒ කියන්නේ සාහිත්‍ය විෂයේ බලපෑතුන බෞද්ධ සාහිත්‍ය පදනම් කරගෙන තමයි පාලි භාෂාව සාහිත්‍ය විෂයේ බලපෑවුවේ. හැබැයි ඒ පසු කාලීනව ඒ භාෂාවම තමයි බුදුරජාණන් වහන්සේගේ භාෂාවම තමයි පාලි භාෂාව හැටියට ප්‍රසිද්ධ වුණේ. බෞද්ධ සාහිත්‍යයේ උත්පත්තිය කියන දේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස දක්වා පුරාතනයට දිව යනවා. ඒ හින්දාම මේ භාෂාවේ බොහෝ ශබ්ද රූප වල ආකූලත්වය වුණා ව්‍යාකරණ ග්‍රන්ථ නිර්මාණය වෙනකම්ම. ඒ කොහොම වුණත් ප්‍රාකෘත භාෂාවන් බොහෝ කාලයක් පොදු ජන විවහාරයේ පැවති භාෂානි. එතකොට පොදු ජන විවහාරයේ පැවති භාෂාවක් තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය හැටියට තෝරගත්තේ. ඒකට හේතුව තමයි සංකීර්ණ නො වූ සරල රූපයන්ගෙන් යුක්ත වුණු නිසා මේ ප්‍රාකෘත භාෂාවන්. බුදුරජාණන් වහන්සේ යම් කාලයක ධර්මයේ ප්‍රකාශ කරත් ප්‍රචාරය කළත් ඒ ප්‍රචාරය කරන කාලයේදීත් බුදුරජාණන් වහන්සේගේ භාෂාව පාලි කියන නමින් හැඳින්වුණේ නැහැ. පාලි නම පටබඳින්නේ පහු කාලේ. හැබැයි පෙළ දහම කියලා ටික කල් යන හැඳින්වුවා. පෙළ දහම තමයි පාලි දහම හැටියට හැඳින්වෙන්නේ. එතකොට ඒ භාෂාව ඒ කාලය තුළ බුදුරජාණන් වහන්සේගේ නිරුක්ති භාෂාව. තමන්ගේ උපතින් තමන්ට ලැබුණු භාෂාව තමයි ඒ කාලේ පැවති මේ භාෂාව. ඒක සංස්කෘතයට වැඩිය වෙනස්. අශ්වඝෝෂ හාමුදුරුවෝ මේ මගධයේ භාවිතා කළ භාෂාව කියන අර්ථයෙන් මාගධී භාෂාවයි කියලා හඳුන්වනවා. එතකොට බෞද්ධ ධර්මයේ පිළිගත් පිරිස් අතරේ මෙන්න මේ වගේ විශ්වාසයක් තියෙනවා. ඒ කාරණේ තමයි මාගධී භාෂාව ලෝකයේ මුල් භාෂාව කියන කාරණය. ඒක තමයි සාමාගධී මූල භාෂාව ගැන අපි කතා කරේ. එතකොට ඔවුන් විශ්වාස කරනවා යම් කිසි කිරිබොන දරුවෙක් මිනිසුන්ගෙන් තොර ස්ථානයක තියෙනවා නම් කටහඬක්වත් ඇහෙන්නේ නැත්නම් ප්‍රകൃතියෙන් ස්වභාවයෙන්ම ඔහු පාලි භාෂාවෙන්ම කතා කරાવીය කියන කාරණය. එතකොට මේ කරුණු අතර යම් යම් පරස්පරතා තිබුණා. ආගම් මූලික කරගත්ත මතවාද භාෂා ඉතිහාසයේ ගොඩනගපුවා වුණාට ඒ පැත්තෙන් යම් කිසි තහවුරු කරගත නොහැකි වුණාට පාලි භාෂාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශන මාධ්‍යයේ විදියට ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ යොදා ගන්නට නම් ඊටත් పూర్ව කාලයේහි හැදිලා සමාජය තුළ ප්‍රචාරය වෙලා තිබුණු භාෂාවක් කියන කාරණේ අපිට මෙතනදී සඳහන් කරන්නට පුළුවන් වෙනවා.
සතිස්චන්ද්‍ර විද්‍යාභූෂණයන්ගේ පාලි ව්‍යාකරණ උපක්‍රමණිකාවෙහි මෙසේ දැක්වෙයි. මේ මාගධී භාෂාව වාචික කාලය පිළිබඳ ප්‍රාකෘත භාෂාවය යනුවෙනි. ආචාර්ය විල්ඩර්ස් පඬිවරයා මෙසේ කියයි. ධර්මග්‍රන්ථ ශ්‍රේණී වාචක ශබ්දයන්ට පාලියයි කියනු ලැබේ. ධර්මග්‍රන්ථයන්ගේ පන්තියට ව්‍යවහාර වන මේ පාලි ශබ්දය නූතනය යනුවෙනි. ජයසකාරු උපක්‍රමණිකා Introduction to his Pali Dictionary. ගාථා ඛණ්ඩයන්ගේ භාෂාව පාලි භාෂාවයි. ඉතා పూర్වයේහි බෞද්ධයෝ මාගධී භාෂාවෙන් ඔවුන්ගේ ග්‍රන්ථවල එසේ ලියූහ. ජෛනයෝ ඔවුන්ගේ ධර්මකාර්යයන් සඳහාගත් සාහිත්‍ය පුස්තකයන්හි ප්‍රාකෘත භාෂාවම ව්‍යවහාර කළහ. බමුණෝ මේ දෙකටම විරුද්ධ වූහ. බෞද්ධයන්ගේ භාෂාව සංස්කෘතයෙහි ආරෝපණය කළොත් එයින් දුක්කට නම් වූ ආපත්‍යක් හෙවත් පාපයක් සිදුවන බව කියයි. ලෝකායතං කූර්ණතං ච ප්‍රාකෘතං ම්ලේච්ඡ භාෂිතා න ශ්‍රෝතව්‍යං විජාතේන දඩෝ නපති තච්ඡම්. එතකොට සතිස්චන්ද්‍ර විද්‍යාභූෂණයන්ගේ පාලි ව්‍යාකරණ උපක්‍රමණිකා කියන කෘතියෙහි සඳහන් වෙනවා මෙන්න මෙහෙම පාලි භාෂාව පිළිබඳව. මේ මාගධී භාෂාව වාචික කාලය පිළිබඳ ප්‍රාකෘත භාෂාවයි. ඒ කියන්නේ මාගධී භාෂාව කියලා කියන්නේ කතා කරන කාලය තුල පැවති ප්‍රාකෘත භාෂාවයි කියන එක. කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ව්‍යවහාරය පිණිස පැවති ප්‍රාකෘත භාෂාව තමයි මේ මාගධී භාෂාවයි කියන කාරණය සඳහන් කළා. ආචාර්ය විල්ඩර්ස් පඬිවරයා මෙසේ කියයි. දැන් මේ ආචාර්ය විල්ඩර්ස් පඬිවරයා මෙන්න මෙහෙම සඳහනක් කරනවා. ධර්ම ග්‍රන්ථ ශ්‍රේණි වාචක ශබ්දයන්ට පාලියයි කියනු ලැබේ. ධර්ම ග්‍රන්ථයන් තුල භාවිතා කරන ලද භාෂාව තමයි මේ පාලිය කියලා හඳුන්වන්නේ. එතකොට ධර්ම ග්‍රන්ථයන්ගේ පන්තියට ව්‍යවහාර වන මේ ධර්ම ග්‍රන්ථ පෙළ තුල ව්‍යවහාර වන මේ පාලි ශබ්දය නූතනය කියලා. මේ පාලි කියන ශබ්දය නූතනයි. මාගධී තමයි භාෂාව. පාලි කියන ශබ්දය නූතනයි. එය ධර්ම ග්‍රන්ථයන් තුල පෙළ කියන අර්ථයෙන් පාලි කියන වචනය හදාගත්ත කියන එක තමයි චිල්ඩර්ස් කියන්නේ. එතකොට ජයසකාර උපක්‍රමණිකා කියන Introduction to his Pali Dictionary යෝගේ පාලි ඩික්ෂනරියට හැඳින්වීමක් කියන කෘතියේදීත් මේ පාලි ශබ්දය හඳුන්වන්නේ ධර්ම ග්‍රන්ථයන්ගේ ඒ ධර්ම ග්‍රන්ථ පේලියට පෙළට ව්‍යවහාර කරන වචනය තමයි මේ පාලි. මේක නූතනයි. එතකොට ඒ භාෂාවට යොදාගත්තු නම තමයි මාගධී භාෂාව. එතකොට ගාථා ඛණ්ඩයන්ගේ භාෂාව මේ ගාථා කොටස් වල භාෂාවත් පාලි භාෂාව. ගාථා කොටස් වල භාෂාවත් පාලි භාෂාව. ඉතා పూర్වයේ බෞද්ධයෝ මාගධී භාෂාවෙන් ඔවුන්ගේ ග්‍රන්ථවල එසේ ලියුහ. ඉතා పూర్ව කාලේ ඉතා පුරාතන යුගයේ බෞද්ධයෝ මාගධී භාෂාවෙන් ඔවුන්ගේ ග්‍රන්ථවල ලියනවා. ගාථා ඛණ්ඩවල භාෂාව තමයි පාලි භාෂාව කියලා කියන්නේ. ජෛන පුජ්‍යලයෝ ජෛන ආගමිකයෝ ඔවුන්ගේ ධර්ම කාර්යයන් සඳහාගත් සාහිත්‍ය පුස්තකයන්හි ප්‍රාකෘත භාෂාවම ව්‍යවහාර කළා. ජෛනයෝ ඔවුන්ගේ ප්‍රාකෘත ධර්ම කාර්යයන් සඳහාගත් සාහිත්‍ය පොතපත්වල ප්‍රාකෘත භාෂාවම තමයි ව්‍යවහාර කළේ. බමුණෝ මේ දෙකටම විරුද්ධ වුණා. බමුණු පුජ්‍යලයෝ මේ දෙකටම විරුද්ධ වුණා. විරුද්ධ වෙලා බෞද්ධයන්ගේ භාෂාව සංස්කෘතයේ ආරෝපණය කරොත් යම් ආකාරයකින් බෞද්ධයන්ගේ භාෂාව වුණු මාගධී භාෂාව සංස්කෘතයට නැගුවොත් බුද්ධ වචනය අනුව එයින් දුක්කට නම් වූ දුකුලා ඇවතක් දුක්කටාපත්තියක් නැත්නම් පාපයක් සිදුවන බව සඳහන් කරනවා. ලෝකායතං කූර්ණතං ච ප්‍රාකෘතං ම්ලේච්ඡ භාෂිතාන ශ්‍රෝතව්‍යං විජාතේන දඩෝ නපති තච්ඡම්. දැන් එතනත් බමුණෝ සඳහන් කරනවා මේ ප්‍රාකෘත ආදී ම්ලේච්ඡ භාෂිතා නොඇසිය යුතුය නොදැනිය යුතුය කියලා. එතකොට ප්‍රාකෘත ආදිය මේ මුල් කාලීනව සංස්කෘත භාෂාව ගරු කරපු පුජ්‍යලියෝ ම්ලේච්ඡ භාෂා හැටියට සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතනදී විද්‍යා විභූෂණකේ පාලි උපයාකරණ උපක්‍රමණිකාවේ මේ පාලි කියන ශබ්දය පිළිබඳව සඳහන් කරනවා.
මාගදී භාෂාව තමයි මේ වාචික කාලය තුල ඒ කියන්නේ වචන විවහාරය, කතා විවහාරය සඳහා යොදාගත්තු භාෂාව තමයි මේ ප්‍රාකෘත භාෂාව කියලා කියන්නේ. එතකොට ආචාර්ය මේ චිල්ඩර්ස් පඬිවරය සඳහන් කරනවා බෞද්ධයන්ගේ ධර්මග්‍රන්ථි පෙළ හැඳින්වීම සඳහා තමයි ධර්මග්‍රන්ථ කියන නම තමයි පෙළ දහම කියලා විවහාර කරන්නේ. ඒකෙන් තමයි පාලි කියන වචනය හැදෙන්නේ. එතකොට මේ පාලි කියන ශබ්දය නූතනයි. පෙළ දහම පාලිය කියන ශබ්දය නූතනයි. මාගදී කියන වචනේ තමයි පුරාතන. එතකොට ගාථා කොටස්වල භාෂාවත් පාලි භාෂාව හැටියට හඳුන්වනවා. පැරණියේ බෞද්ධයෝ මාගදී භාෂාවෙන් ඔවුන්ගේ ග්‍රන්ථ ලියනවා. එතකොට ජෛනාගමිකයෝ සාහිත්‍ය පොතපත ලියන්න ප්‍රාකෘත භාෂාවමයි යොදාගන්නේ. එතකොට මේ බමුණෝ මේ දෙකටම විරුද්ධ වුණු අය වුන් සංස්කෘත ගරු කරපු අයනේ. එතකොට බෞද්ධයන්ගේ භාෂාව බුද්ධ දහම බුදු දහම සංස්කෘතයේ ආරෝපණය කළොත් එතන දුකුලායවතක් වෙන බව, දුක්ඛටාපත්තියක් එවත් පාපයක් සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ ප්‍රඥප්තියක් පැනෙව්වා. එතකොට බමුණෝ පිළිගන්නවා මේ ප්‍රාකෘත ආදී භාෂා ම්ලේච්ඡ භාෂා විදියට. එතකොට සංස්කෘත භාෂාව තමයි ශිෂ්ට භාෂාව, ප්‍රාකෘත ආදී භාෂා ම්ලේච්ඡ භාෂිත භාෂණ හැටියට සඳහන් කරනවා. ඒවා නොඇසිය යුතු නොදැනිය යුතු දේවල් හැටියටත් සඳහන් කරලා තියෙනවා. එතකොටවත් එක්තැනෙක්හි නිවාසය කරන්නවුන්ට මෙබඳු ධර්ම විද්වේෂයක් බොහෝ කල් පවත්වාගෙන යාමට නොහැකි වේ. පසු කාලයේ හින්දු මුස්ලිම් ජාතිකයන්ගේ ධර්ම විද්වේෂයේ සංසිඳුනේ වී නම් දැනුත් හින්දු භක්තිකයෝ සංඝස්තවීර කියන්නේ බුදුරදුන් නැමැති සංඝස්තවීර නැමැති දේවතාවාට උපහාර කරති. මුස්ලිම් භක්තිකයෝද කාලි දේවිය ආදී හින්දු දෙවිවරුන්ගේ සමීපයෙහි කාමනය කරති. බෞද්ධ ජන බ්‍රාහ්මණ ධාර්මිකයන් අතරින් පසු කාලයේ මෙබඳු සමානත්වයක් ඇතිවිය. ඒ කාලයේ පටන් බමුණෝ බුදුන් විෂ්ණුගේ අවතාරයක් යයි ගත්තෝය. මේ හේතු කොටගෙන මේ මෛත්‍රී ස්වභාවයේම සංස්කෘත ප්‍රාකෘත භාෂා දෙකේ සම්මිශ්‍රණය විය. සංස්කෘත භාෂාවේද ප්‍රාකෘත භාෂාවගේ ප්‍රභාවය සල්පයක් විය. බෞද්ධ ජෛන ධාර්මිකයෝද සංස්කෘත භාෂාව ඉගෙන එය ස්වකීය සාහිත්‍යයේ විවහාර කළාහුය. අපණ්ඩිතයන්ගේ සංස්කෘත භාෂාව ඉගෙනීම හේතු කොටගෙන ගාථා නම් වූ මිශ්‍ර භාෂාවගේ උත්පත්තිය සිදු විය. ලලිත විස්තරේ නම් පුස්තකයේ බුදුන් හා සමාන සාර්ථක සංഭാෂණයන් ගාථා භාෂාවෙන්ම ලියන ලදී. මොකද්ද මෙතනදී සඳහන් කරන්නේ? දැන් ඔය පාලි ප්‍රාකෘත සංස්කෘත දැන් පාලි භාෂාව පෙළ දහම සංස්කෘතයට නැගීම බුදුහාමුදුරුවෝ තහනම් කරානේ. ඒ වගේ තමයි හැබැයි එක තැනක වාසය කරන විවිධ ජන කොටස් වලට මේ වගේ ධර්ම විද්වේෂයන් මෙබඳු මේ ධර්ම මේ එකක් බොහෝ කල් ධර්ම විද්වේෂයක් බොහෝ කල් පවත්වාගෙන යන්නට බෑ. ඒකට හේතුව තමයි ධර්ම වශයෙන් තියෙන මේ විභේදතා භාෂාත්මක වශයෙන් හෝ වේවා බොහෝ කාලයක් එකට ඉන්න විවිධ ජන කොටස් වලට පවත්වාගෙන යන්න බෑ. මොනියම් හෝ ආකාරයකින් එක් වෙන්නට සිද්ධ වෙනවා. යම් පසු කාලයක හින්දු මුස්ලිම් කෝලාහලය ඇති වෙනවනේ. හින්දු මුස්ලිම් ජාතිකයන්ගේ ධර්ම විද්වේෂය, හින්දු ජාතිකයන්ගේ ධර්මය ප්‍රචාර අදහස් සහ හින්දු ජාතිකයන්ගේ මේ ධර්මය කියන කොටස් දෙක අතර යම්කිසි සංහිඳියාවක් ඇති වුණා නම් දැනුත් හින්දු භක්තිකයෝ සංඝස්තවීර මේ බුදුරදුන්ට නමස්කාර කරන උපහාර කරනවා. එහෙනම් මුස්ලිම් භක්තිකයොත් කාලි දේවිය ආදී හින්දු දෙවිවරුන්ගේ සමීපයෙහි තමන්ගේ කටයුතු සිද්ධ කරනවා, ඔවුන්ව සේවනය කරනවා. එතකොට බෞද්ධ ජන බ්‍රාහ්මණ ධාර්මිකයන් අතර මේ බෞද්ධ ජනයන් සහ බ්‍රාහ්මණ ආදී මේ ධාර්මිකයන් අතරේ පසු කාලයේ මෙන්න මේ වගේ සමානත්වයක් ඇති වුණා කියලා සඳහන් වෙනවා. මෙන්න මේ හින්දු බමුණු ආදී බෞද්ධ ආදී පිරිස අතර ඇති වුණු සමානතා නිසා ඒ කාලයේ තමයි බමුණෝ සලකන්නට පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ විෂ්ණු දෙවියන්ගේ දසවන අවතාරය කියලා. විෂ්ණුගේ අවතාරයක් ඇටියට සඳහන් කළා. මෙන්න මේක හේතු කොටගෙන මේ දෙගොල්ලොන්ගේ ඇති වුණු මේ සංහිඳියාව මේ මෛත්‍රී ස්වභාවය නිසාම සංස්කෘත සහ ප්‍රාකෘත කියන භාෂා දෙකෙහිම සම්මිශ්‍රණය වීම සිද්ධ වුණා.
යම් කාලයක බෞද්ධයෝ සහ බමුණෝ කියන මෙන්න මේ ජන කොටස් අතරෙහි මෙබඳු සමානත්වයක් ඇති වුණාද අන්න ඒ කාලයේදී බමුණෝ විශ්වාස කළා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් දසවන අවතාරය බුද්ධ අවතාරය කියලා. මෙන්න මේ සංහිඳියාව මේ මෛත්‍රී ස්වභාවය නිසා තමයි බෞද්ධයන්ගේ භාෂා ව්‍යවහාරයේ සාමාන්‍ය භාෂා ව්‍යවහාරය වුණු ප්‍රාකෘත භාෂාවත් සංස්කෘත භාෂාවත් යන දෙකෙහි එක්වීම සම්මිශ්‍රණය සිද්ධ වුණේ. එතකොට සංස්කෘත භාෂාවෙහිද ප්‍රාකෘත භාෂාවගේ ප්‍රභාවය ස්වල්පයක් විය. සංස්කෘත භාෂාවෙත් මේ ප්‍රාකෘත භාෂාවෙන් ආපු වචන ප්‍රභාවය යම් යම් රූපයන්ගේ ප්‍රභාවය ස්වල්ප වශයෙන් දකින්නට ලැබුණා. එතකොට බෞද්ධ සහ ජෛන ආගමිකයෝ බෞද්ධ මෙන්ම ප්‍රාකෘත භාෂා ව්‍යවහාර කළ බෞද්ධයෝ මෙන්ම ජෛන ධාර්මිකයොත් සංස්කෘත භාෂාව ඉගෙන ගත්තා. සංස්කෘත භාෂාව ඉගෙනගෙන ඒක ස්වකීය සාහිත්‍යයෙහි විවහාර කළා. සංස්කෘත භාෂාව ඉගෙනගෙන තම තමන්ගේ සාහිත්‍යයන්ගේ ඒ භාෂාව විවහාර කරන්නට යෙදුණා. අපණ්ඩිතයන්ගේ සංස්කෘත භාෂාව අපණ්ඩිතයන්ගේ කියන්නේ නූගත් පිරිස් විසින් මේ සංස්කෘත භාෂාව ඉගෙන ගැනීම නිසා ඉගෙනීම හේතු කොටගෙන ගාථා නම් වූ මිශ්‍ර භාෂාවක උප්පත්තිය සිද්ධ වුණා. සංස්කෘත සහ පාලි කියන ප්‍රාකෘත කියන භාෂා දෙකෙහි මිශ්‍රණයෙන් ගාථා කියන මිශ්‍ර භාෂාවක් ඇති වෙනවා. ගාථා නම් වූ මිශ්‍ර භාෂාවක උප්පත්තිය සිද්ධ වෙනවා. ලලිත විස්තරය නම් පුස්තකයේ මේ ලලිත විස්තරය ඒ කියන්නේ අශ්වඝෝෂයන්ට බුද්ධ චරිතය පිළිබඳව ලියන්නට හේතු වුනේ මූලාශ්‍රය වෙන්නෙත් මේ ලලිත විස්තරය. එතකොට ලලිත විස්තරයේ තියෙන විස්තරයෙන් තමයි අශ්වඝෝෂයන් බුද්ධ චරිතය රචනා කරන්නේ. එතකොට ලලිත විස්තරය කියන පුස්තකයේ පොතෙහි තියෙනවා බුදුන් හා සමාන සාර්ථක සංഭാෂණයන් බුදුහාමුදුරුවෝ හා සමාන වූ සාර්ථක සංഭാෂණයන් ඒ කියන්නේ සංවාදයන් ගාථා භාෂාවෙන් ලියලා තිනවා. දැන් උදාහරණයක් ඇටියට දැන් බුදුරජාණන් වහන්සේගේ බොහෝ සූත්‍ර තුලත් සංഭാෂණයන් සිද්ධ වෙලා තියෙන ගාථාවෙන් දැන් ගාථා ආශ්‍රයෙන් දැන් මූලික වශයෙන්ම සඳහන් කරනවානේ දැන් බුදුරජාණන් වහන්සේ ගාවට මහා මංගල සූත්‍රයේදී එන දේවතාවා කොහොමද සඳහන් කරන්නේ මේ සංഭാෂණයන් ගාථා ස්වරූපයෙන් තියෙන්නේ නේද? බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුන් ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තම බුදුහාමුදුරුවෝට ඇවිල්ලා කියන බොහෝ දෙවිය මිනිස්සු මේ මංගල කරුණු මොනවද කියන එක පිළිබඳව හිතනවා සැක පහල කරනවා. මම ආවේ ඒවා විසඳගෙන යන්න මගේ සැක දුරු වෙන්නට මංගල කාරණා මොනවද කියලා දේශනා කරන්න කියලා මේ ගාථා ස්වරූපයෙන් ගාථාවන් සංഭാෂණයන් ස්වරූපයෙන් ගාථාවන් ගාථා භාෂාවෙන් තමයි වලියවන්නේ. අන්න ඒ වගේ මේ දැන් ආලවක සූත්‍රය දෙනවා. දැන් ආලවක යක්ෂයා කිංසූද විත්තම් පුරිසස් සෙට්ටම් කිංසෝ සිච්ඤ්ඤ සුකමාවාති කියන්නේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙන සද්දේජ සිත්තම් පුරිසස් සෙට්ටම් කියලා නේද? අන්න ඒ වගේ සාර්ථක සංഭാෂණයන් ගාථා භාෂාවෙන් ලියන බව සඳහන් වෙනවා. එතකොට ගාථා භාෂාව කියලා කියන්නේ විවිධ පිරිස් මේ සංස්කෘත භාෂාව ඉගෙනීම හේතු කොටගෙන තමයි ඔවුනොන්ගේ භාෂා මිශ්‍රණය වීමෙන් ගාථා නම් වූ මිශ්‍ර භාෂාවක උපත සිද්ධ වුණා කියන කාරණය. දැන් මෙතනදී යම් කිසි ආකාරයකින් එක තැනක වාසය කරන පුජ්‍යලයකට මේ වගේ මේ ධර්ම වශයෙන් හෝ බුදුහාමුදුරුවෝ ප්‍රඥාප්ති පැනෙව්වට දැන් බොහෝ කල් ඕක පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. මේ පසු කාලයේදීත් හින්දු මුස්ලිම් ජාතිකයන්ගේ මේ ධර්ම කෝලාහලය සංසිඳුන නම් දැනුත් හින්දු භක්තිකයෝ බුදුහාමුදුරුවන්ට නමස්කාර කරනවා. නැත්තම් මුස්ලිම් භක්තිකයෝ කාලී ආදී හින්දු දෙවිවරුන්ගේ සමීපයේ සේවනය කරනවා. එතකොට බෞද්ධ ජන සමාජය අතරේ තමයි පසු කාලීනව මෙබඳු බෞද්ධ බ්‍රාහ්මණ ජන ධාර්මිකයෝ අතරේ මෙබඳු සමානත්වයක් ඇති වෙනකොටම වුන් විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තමන්ගේ ශ්‍රේෂ්ඨ දෙවිවරයා වුණු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් කියන කාරණය. දසවන බුද්ධ අවතාරයයි කියන එක. මේ මෛත්‍රී ස්වභාවය නිසාම තමයි කල්ගත වීමත් එක්ක
සංස්කෘත ප්‍රාකෘත කියන භාෂා දෙකෙහි මේ සම්මිශ්‍රණය සිද්ධ වෙන්නේ. ඒතකොට සංස්කෘත භාෂාවගේ තියෙනවා ප්‍රාකෘත භාෂාවේ යම්කිසි ප්‍රභාවයක් දකින්නට. බෞද්ධ ජෛන ධාර්මිකයෝ සංස්කෘත භාෂාව ඉගෙන ගන්නවා මෙන්න මේ සම්මිශ්‍රණය නිසා. සංස්කෘත භාෂාව ඉගෙනගෙන ඒක තමන්ගේ සාහිත්‍යය තුළ විවහාර කරනවා. ඒ විවහාර කිරීම මත තමයි දැන් අශ්වඝෝෂපාදයන් ආදීන් සංස්කෘත භාෂාවෙන් මේ ග්‍රන්ථ රචනා කරන්නට හේතු වෙන්නටත් ඇත්තේ. එතකොට නූගත් පිරිස් පවා සංස්කෘත භාෂාව ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒ හේතුවෙන් තමයි මේ ගාථා නම් වූ මේ ප්‍රාකෘත සංස්කෘත මිශ්‍ර භාෂාවක් නිර්මාණය වෙන්නේ. ඒක ගාථා භාෂාව. ලලිත විස්තරය කියන කෘතිය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ හා සමාන සංഭാෂණයන් ගාථා භාෂාවෙන්ම ලියන බව. මෙන්න මෙතනදී මේ කරුණ තුලින් සඳහන් වෙන්න කළ හැකි වෙන්නේ දැන් මේ පාලි සංස්කෘත කියන්නේ ප්‍රාකෘත සංස්කෘත කියන භාෂා දෙකෙහි සම්මිශ්‍රණය සිද්ධ වෙන්නේ මේ ඒ බෞද්ධ සහ බමුණු ධාර්මිකයෝ අතරේ ඇති වුණු යම් එකතු වීමක් සංයෝගයක් නිසා. ඒ සංයෝගය නිසාම ඔවුන් තම තමන්ගේ ආගමික සංකල්පවලට ඒ ආගම්වල ප්‍රධාන ආගමික නායකයින් තමන්ගේ ආගම්වලට ඔබ්බවා ගන්නවා. තමන්ගේ ආගම්වලට ආරෝපණය කරගන්නවා. ඒ ආරෝපණය කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් කියන එක. මේ ලෝකයට යහපත පැතුරීම සඳහා විෂ්ණු දෙවියෝ බුද්ධ අවතාරයෙන් ලෝකේ පහළ වුණා කියන කාරණේ ඔවුන් විශ්වාස කරනවා. ඔය කොහොම වුණත් ඒකෙන් සිද්ධ වෙන්නේ මේ ජෛන බෞද්ධ ජෛනාදී මේ ප්‍රාකෘත භාෂාවන් ව්‍යවහාර කරපු පිරිස් සංස්කෘත භාෂාව ඉගෙනගෙන ඒ දෙක අතරේ තමන්ගේ සාහිත්‍යයන් තුළ ඒ භාෂාවන් භාවිත කිරීම. ඒ විවිධ පිරිස් මේ සංස්කෘත භාෂාව ඉගෙන ගැනීම නිසා දේශීය භාෂා සහ සංස්කෘත භාෂා අතර ඇති වුණු සමානතාවය මත ගාථා කියන මිශ්‍ර භාෂාව නිර්මාණය වෙනවා. ඒක ලලිත විස්තරයේ සඳහන් කරන බුදුහාමුදුරුවෝ හා සමාන සාර්ථක සංഭാෂණයන් මේ ගාථා භාෂාවෙන් රචනා කරා කියලා ඔය බෞද්ධ පාලි සාහිත්‍ය තුළ පෙළ දහම තුළ සූත්‍ර තුලත් මේ සංഭാෂණාත්මක සංഭാෂණා ස්වරූපිත ගාථා කොටස් අදටත් අපිට දකින්නට පුළුවන්. අන්න මේ කියන කරුණු පිළිබඳව දැන් ඔබ අප මෙතෙක් වෙලා ඉගෙන ගත්තා. ඉතින් ඒ ලබාගත්තු දැනුමත් එක්ක ප්‍රාකෘත භාෂාවන්හි තියෙන සුවිශේෂීතාවයන් කුමන කාරණයක් නිසාද සංස්කෘත ප්‍රාකෘත භාෂාවන් අතරේ සම්මිශ්‍රණයක් සිද්ධ වුණේ කියන කාරණයත් ඔබට මන අවබෝධයක් ලැබෙන්නට ඇති. එතකොට මාගධී භාෂාව මුල් කාලීනව මාගධී භාෂාව පසු කාලීනව පාලි කියන නමින් ව්‍යවහාර වුණේ කුමන කාරණයක් නිසාද කියන එකත් ඔබට මනාව වැටහෙන්නට ඇති. මෙබඳු තවත් කරුණු සමග අපි ඉදිරියට යමු ඔබේ දැනුම වැඩි දියුණු කරගන්නට. එතෙක් අපි ඉදිරි පාඩමකින් නැවත හමු වෙනවා. ඒ හමු වෙන තෙක් ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. සබ්බදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය